දහම් නෙත TV මුලා වුණෙත් විවර කරන්නට කාලයයි මේ. නිර්වාණ සරණයි සිල්මු දෙනා. දහම් නෙත TV සමග ලාවුණු විවර කරන්නට අතවටේ යන ගමනේ සියලු දහම් අවබෝධය ලබා දෙන්නට අපි ආවා. මුලියා පිටියේ කිසිපතන ආරම්භ වෙනවා. මේ සූත්‍ර දහම් දෙකකට අපේ පූජනීය සුගතිනියන් ආරාධනා කරනවා. ඒ වගේම ඉතින් අපේ දහම් නෙතත් සමග බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒක බැතිබර දායකත්වය ලබා දෙන්නේ ගාල්ල බද්දේගම පදිංචි චන්ද්‍රරත්නායක මහත්මිය. ඒ වගේම ගාල්ල වක්කල්ල පාර පදිංචි ශාන්ති සේනායක මහත්මිය. මාතර වැලිගම පදිංචි සංජීව පාවින්ද මහත්මිය. ගාල්ල කලේගාන පදිංචි සසිකලා චතුරානි මහත්මිය. යන උපවාසක උපවාසිකා විශේෂ ඉතින් අපි යොමු වෙනවා සිංහල දහම් දේශනාව. ධර්ම දේශනාවට ආරාධනා කර සිටිනවා. කුලියාපිටිය ගලකට විශ්වත්‍රාම සේනාසනාධිපති විද්‍යාවේදී කම්මත්තනාචාර්ය නවකීත අවසරයි අතිපූජ්‍ය මදුල්ලේ සූරත් දීපාලන අවසරයි අපි හාමු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु संघमुखं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से Kammasya kompi kammadayado kamma yoni kamma patisarano yam kammam harisami kalyanam va papakam සත්තායදෝ භවිස්සාමි ධර්ම ශ්‍රවණාභිලාෂීව ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරමින් මේ ධර්ම දේශනාව පටිගත කිරීම සඳහා සපන් වී පින්වතුන් වගේම ස්වාමීන් වහන්සේ එවැගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා පාසක පාසිකා ඇතුළු ධර්ම ශ්‍රවණාභිලාෂී සියලු පින්වතුන්ට ධර්ම අවවාදයක් විදියට මුලින්ම මතක් කර සිටිනවා. අප ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙමින් අන් කිසිදු මනුෂ්‍යයෙකුට දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට ප්‍රකාශ කරන්නට බැරි අචින්ත්‍ය වූ ධර්මතාවයන් පිළිබඳව දේශනා කරන්න යෙදෙයි. ඒ ධර්මතාවයන් අතරින් එක්තරා කොටසක් තමයි මෙන්න මේ කර්ම විෂය කියන කාරණය. ඉතින් අචින්ත්‍ය වූ ධර්මතාවයන් අතරින් ඒ කර්ම විෂය පිළිබඳව අපට දේශනා කරන්නට යෙදුණු ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාවට අනුකූලව ඔබට මේ කර්මය පිළිබඳව කෙටි දේශනාවක් තමයි අද දවසේ සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දේශනාව තුළ ඔබට
ඒ කර්ම විෂය පිළිබඳව යම් තාක් දුරට අවබෝධයක් ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය ධර්ම කරුණු පැහැදිලි කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ධර්ම අවවාදයක් විදිහට සිහිපත් කරනවා ඔබ යම් ආකාරයක දේශනාව තුළ ගැටලු සාගත බවකට සැකයකට පත් වුණොත් ඒ දේශනාව තුළින් තමන්ට ඒ ගැටලුව විසඳුනේ නැතිනම් ඒ ධර්ම දේශනාව පවත්වන මාහට ඒ බව දැනුවත් කිරීම තුළින් ඔබට තවදුරටත් ඒ කරුණු පිළිබඳව මන අවබෝධයට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා අවවාදයක් විදිහට දේශනාව ආරම්භයේ මතක් කරනවා. යඟුරු අචින්ත්‍ය වූ ධර්ම කාරණාවක් පිළිබඳවයි ඔබට අද දවසේ මේ දේශනාව තුළින් පැහැදිලි කරන්නට යන්නේ. ඒ නිසා ඔබට යම් ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ ගැටලු ඇති වුණොත් ඔබ සටහන් ලබාගෙන ඒ සැකයෙන් යුතුව වාසය කරන්නේ නැතුව අන් කවරෙකින්වත් විමසන්නේ නැතුව විමසීම මාතුලින්ම සිදු කර ගන්නවා නම් ඔබට ඒ ගැටලු විසඳා දෙන්න පුළුවන්. ඒ බව සිහිපත් කරමින් මා දේශනාව ආරම්භ කරන්නේ මේක් නිසාද මේ කර්ම විෂය යනු අපට දේශනාවේ තිබෙන පරිද්දෙන් පිළි අරගෙන ඒ අනුකූලව කටයුතු කිරීම සිත කරන්නට තිබෙන නිසා. මොකද කර්ම විෂය තථාගත බුදු කෙනෙක් හැර අන් කිසිවෙකුටත් ඒකාන්ත වශයෙන්ම මේ මෙසේම කර්මයට අනුකූලව සිද්ධ වෙනවා කියන දේශනාව කරන්නට බෑ. අප දන්නා වූ ධර්මයට අනුකූලව මේ ලෝකයේ යම් සිදුවීමක් වෙන්නට කාරණා පහක් නියාම ධර්මතාවයන් විදිහට දේශනාවේ දක්වා වදාරනවා. ඉන්නේ එක්ක විෂයක් තමයි නියාම ධර්මයක් තමයි කම්ම නියාම කියන්නේ. උතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම කියලා තවත් හතරක් තිබෙනවා. ඉතින් මේ එක්කම කර්ම නියාමයක් එකතු වෙලා මේ නියාමක ධර්මතාවයන් පහට අනුකූලවයි මේ ලෝකයේ යමක් සිදු වෙනකොට ඒ දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මූලිකව ඔබ තේරුම් කරගන්න ඕන කාරණය සියල්ල කර්මයෙන් සිදු වෙනවා කියන එක බුදුදහම ප්‍රතික්ෂේප කරන දෙයක්. දැන් සියල්ල කර්මයෙන් සිදු වෙනවා නෙවෙයි, ඒ සියල්ල මේ කර්ම විෂයයට අනුකූලව නියාමක වූ ධර්මතාවයන් පහකට යටත්ව සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට තර්කානුකූල වශයෙන් එහෙම නැත්නම් ගණිත ධර්මයට අනුකූලව ඒ ගණිත ක්‍රමයට අනුකූලව නම් 120ක ප්‍රමාණයක් තමයි කර්මයේ ක්‍රියාත්මක වෙන්නේ. නිසා 100ට ඉතුරු 80 ක්‍රියාත්මක වෙන්නේ ධම්ම නියාම, චිත්ත නියාම, උතු නියාම, බීජ නියාම කියන ධර්මතාවයන්ට අනුකූලව. ඒ නිසා මේ කර්මය නමුත් බුදුරජාණන් වහන්සේ මූලික කොට දේශනා කරන්නට යෙදුන්නේ මොකක් නිසාද කියන කාරණය අපි මුලින් තේරුම් ගන්නට ඕනේ. එමක් නිසාද අපිට අනෙක් නියාමක ධර්මතාවයන් වෙනස් කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. අපිට වෙනස් කර ගන්නට පුළුවන් වෙන්නේ මේ තම තමන් සිද්ධ කරගත්තා වූ කර්ම ස්වභාවය පමණයි. එනිසා මෙන්න මේ කර්මය මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා කම්මස්ස කෝමී කම්ම දායාදෝ කියන ආකාරය. මේ කර්මය තමයි දායාද වෙන්නේ. කර්මය තමයි කෙනෙක්ට ඥාතිය, කෙනෙක්ගේ උපත්ති සඳහා ඒ භවය සකස් වෙන තැන යෝනිය කියලා කිව්වේ කම්ම යෝනි. ඒතර ඒ කාර්මයේ දේශනා කරේ මොකක් නිසාද? මූලික වශයෙන් මේ කර්මය කියන කාරණය අපිට වෙනස් කර ගැනීමේ හැකියාව තිබෙන නිසා. ඒ අනුව ඔබ තේරුම් කර ගන්නට ඕන අපිට මේ සියල්ලම කර්මයෙන් සිදු වෙනවා නෙවෙයි. නමුත් කර්මය එකෙන් 120ක ප්‍රමාණයක් ක්‍රියාත්මක භාවයේ පවතිනවා. මේ 20ක ප්‍රමාණය වෙනස් කර ගැනීමේ හැකියාව අපිට තිබෙනවා. දැන් අන්නේ කර්මය කියන කාරණේ පැහැදිලි කරන්නට පෙර ආතුව ඔබ තේරුම් කර ගන්න ඕනි මොනවද මේ කම්ම කියලා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. නිසා මේ කම්ම ස්වභාවයන් තුනක් දේශනාවේ තිබෙනවා. චිත්ත කම්ම කියනවා තමන් හිතන සෑම අවස්ථාවකම ඒ ස්වභාවය චිත්ත කම්ම කියන ස්වභාවයට අයිති වෙනවා.
ඒ වගේම වචී කම්ම කියලා කියනවා තමන් කතා කරන සෑම අවස්ථාවකදීම එක වචී කර්මයක් බවට වචී කම්ම කියලා ප්‍රකාශ කරන්නේ. ඒ වගේම කාය කර්ම එහෙම නැත්නම් තමන් කරන සෑම කායික ක්‍රියාකාරකමක්ම කාය කර්ම විදිහට ධර්මයේ හඳුන්වනවා. මේ විදිහට කර්ම තුන් ආකාරයකින් තමයි තමන්ට සිද්ධ කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ අනුව චිත්ත කම්ම, වචී කම්ම සහ කාය කම්ම වශයෙන් මේ කර්ම ස්වභාවයන් තුනක් දේශනාවේ දක්වනවා. ඉතින් මේ කර්ම ස්වභාවයන් තුනම ඒ පුද්ගලයා විසින් සිද්ධ කරගත්තා වූ දේවල් මිස අන් කවරෙක්වත් සිදු කරනා දේවල් නොවේ. මෙන්න මේ කර්ම ස්වභාවයේ බුදුහාමුදුරෝ ස්වභාවයන් දෙකක් දේශනා කර දක්වනවා. එකක් අපිට දක්වනවා කුසල වූ කර්ම, අනෙක් ආකාරය අකුසල වූ කර්ම. මේකෙන් කුසල කර්ම තමයි අපිට ජීවිතේ පුරාම උත්සාහ කරන්නට කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ වර්ධනය කරගන්න. මේ කුසල් කරන්නට කියන්නේ උපදිච්ච යමෙක් වෙත්නම් ඒ ඉපදිච්ච කෙනා ජීවත් වෙන සෑම මොහොතකම මේ කුසලයේ දියුණු කරගන්නට තමයි බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ තිබෙන්නේ. ඒවන් ජාතේන මච්ඡාන කත්තබ්බං කුසලං බහුල්‍ය. ඒ ජීවත් වෙන සෑම මොහොතකම ඒ එවන් ජාතේන කිව්වේ එනිසයි කත්තබ්බං කරන්න කියනවා කුසල් බොහෝ වශයෙන්. ඊට හේතු කාරණා අපි තේරුම් කරගන්න ඕන. එතකොට කුසල කර්මය තමයි අපි කැමති වෙන්න ඕන දේ, අපිට සැප විපාක ඇති කර දෙන දේ තමයි මේ කුසල කර්ම කියලා කියන්නේ. අපි කවුරුත් මේ ලෝකයේ සැපයට කැමති වෙනවා. ඒකේ ලෞකික සැප කියලා යමක් තිබෙනවා. ලෝකෝත්තර සැප කියන ස්වභාවයන් තිබෙනවා. ඉතින් මේ අපි ලෞකික සැප කියන එක තුළ තමයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා සුඛ කාමානි භූතානි. මේ සැපයට තමයි කැමති වෙන්නේ සියලු සත්ත්වයෝ. ඒතර මේ සැප කැමති සත්ත්වයෝ ඒ සැප උපදවා ගන්න ක්‍රමය දැනගන්නට ඕනේ. මේ සැප උපදවා ගන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මෙන්න මේ කුසල කර්ම දියුණු කරගන්න. මොකද මේ කුසල කර්මයට විපාකයක් තිබෙනවා. ඒ වගේම අකුසල කර්මයටත් විපාකයක් තිබෙනවා. ඒ කුසල කර්මයේ විපාකය දේශනා කරලා දක්වනවා බුදුරජාණන් වහන්සේ විසින්. ඒ සැප විපාක ඇති වෙන්නේ කුසල කර්මයේ විපාකයට. ඒ වගේම Tamanta බලාපොරොත්තු වෙන දේ සිදු වෙන ස්වභාවය, ඉෂ්ට කියලා සිත් කරන ස්වභාවය, කාන්ත කියනවා Tamanta ඊටාම මනාප වූ ප්‍රිය වූ ආකාරයන්ගෙන් මේ සිදු වෙන தත්ත්වය යම් වූ විපාකයක් ඇති වෙනකොට අනේ ස්වභාවයේ කුසලයේ විපාකයේ දේශනා කරනවා ඉෂ්ට, කාන්ත, ප්‍රිය, මනාප, සැප විපාක වශයෙන්. නිසා ඒ තමන් බලාපොරොත්තු වෙන විදිහට සිදු වෙනවට ඉෂ්ටයි කියලා කියනවා. ඒකට ප්‍රිය ස්වභාවයක එක තමන්ට තේරෙනවා. තමන්ට ඊටාම ප්‍රියදායකයි කියන ස්වභාවය. කාන්ත කියලා කියන්නේ අපි ඒ යම් වූ ආකාරයකින් එසේ අපි කියනවා ඒක ලස්සනට හොඳට ඒ වැඩේ තමන් හිතේ තිබුණු විදිහට මේ දේ සිද්ධ වෙනවා කියලා. අන්න ඒක තියෙනවා මේ කාන්ත මාත්‍රාවයි කියලා. ඒකට මනාප වූ ස්වභාවය, අමනාප කෙනෙකුගේ විරුද්ධ ස්වභාවය. ඒකට මනාපයි කියන ආකාරයෙන් තමන්ට කිසිදු ආකාරයකින් ගැටීමක් ඇති නොකරගෙන යම් දෙයක් සිද්ධ වෙනවා නම් ඒක තමයි මේ කුසලයේ විපාකයක් විදිහට සිදු වෙන දේ. ඉතින් ඒ අනුව අපිට මෙන්න මේ අපි බලාපොරොත්තු වෙන ඉෂ්ට වූ, කාන්ත වූ, ප්‍රිය, මනාප වූ සැපය ලැබෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි මේ කුසල කර්මයේ විපාකේ නිසා. ඒ වගේම තේරුම් කරගන්නට ඕන ඒකට ප්‍රතිවිරුද්ධ අංශයක් තිබෙනවා. ඒ අකුසල කර්ම එහෙම නැත්නම් පාප කියලා අපි කතා කරනවා සම්මුතියේ. නමුත් ඒ අකුසල කර්මයන්ගේ විපාකය අපි කැමති නැති ස්වභාවයක්. ඒකට කියනවා අප්‍රියයි කියලා, අමනාපයි කියලා, අනිෂ්ට කියනවා, අකාන්ත කියනවා, දුක්ඛාගතයි කියලා කියනවා. අනිෂ්ට වූ, අකාන්ත වූ, අප්‍රිය වූ, අමනාප වූ දුක්ඛාගත විපාක තමන්ට ලැබෙනවා නම් ඒ වෙන කාගේවත් දෙයක් නිසා නෙවෙයි තමන් සිද්ධ කරගත්තා වූ අකුසල කර්මයන්ගේ විපාක. එතකොට තමන් තේරුම් කරගන්නට ඕන එතකොට මේ ලෝකයේ යමක් තමන්ට සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන දේ මෙන්න මේ කර්ම නියාමයට අනුකූලව සිද්ධ වෙන ස්වභාවය. ඒ කර්ම නියාමයට අනුකූලව සිද්ධ වෙන මේ කර්මයේ ස්වභාවය විපාක දීමේදී
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අති සියුම් වූ කර්ම විෂය පිළිබඳව ගැඹුරුම ඥානය පහළ කරගත්තා වූ බුදුරජාණන් වහන්සේ දක්වනවා යමෙක්ට මේ කර්ම විපාක දෙන කාල හතරක් තිබෙනවා. ඒ තමයි තමන්ට මේ කර්ම විපාක දෙන්න පුළුවන් මේ ආත්මාවේ දිට්ඨ ධම්ම වේදනීයයි කියලා ඒ කාරණේ පැහැදිලි කරන්නේ. ඒ වගේම තමන්ට උපපජ්ජ වේදනීයයි කියලා දේශනාවේ දක්වන විපාක දෙන කාලය ඒ මතු ඊළඟ භවයේ උපදින අවස්ථාවේ තමන්ට ඒ කර්ම විපාකය ලබා දෙනවා. අපරාපරී වේදනීයයි කියනවා කවදාක හෝ නිවන් දකින තාක්කල් මේ කර්ම විපාක දෙන ස්වභාවයෙන් සකස් වෙන කර්ම තිබෙනවා. එහෙමත් නැතිනම් අහෝසි භාවයටපත් වෙන කර්ම කියලා මේ කර්මයේ විපාක දෙන කාල සීමාව දේශනාවේ දක්වනවා. ඉතින් අන්න එතකොට ඔබ තේරුම් කරගන්නට ඕන ඔබ කරන සෑම කර්මයක්ම එසේ ඒ කර්මය සකස් වෙන ආකාරය ඒ අභිධර්මයේ තුල දේශනා කර තිබෙනවා. ඒ ජවන චිත්ත වීතියක් කියන කාරණේ චිත්ත වීතියක ඒ ජවන සිත් හතක් උපදිනවා කෙනෙක්ට සෑම කර්මයක් සකස් වෙන අවස්ථාවකදීම ඒ අවස්ථාවේදී ඒ ජවන සිත්වල සකස් වෙන කර්මය ඔන්න ඔය කියන කාල සීමාවන් අතරට අනුකූලව බෙදා දක්වනවා. ඒ මූලික වශයෙන් ඒ ජවන සිත් හතේ ඒ පළවෙනි ජවන ස්වභාවයන් මේ ආත්ම භාවයේ විපාක දීම සිද්ධ වෙනවා. ඒ වගේම අවසාන චිත්ත ස්වභාවයන් දෙක ජවන සිත් දෙක ඒ කාර්මය උපපජ්ජ වේදනීය වශයෙන් විපාක දීමත් ඒ කර්ම ජවන සිත් හතේ මැද ස්වභාවයන් පහක් ඉතුරු වෙනවා. මුල් සිතත් අවසාන සිතත් අතහැරියාම ඒ තුරු පහ අපරාපරි වේදනීය වශයෙන් කවදාක වූ විපාක දෙන ස්වභාවයටපත් වෙනවා. එහෙමත් නැතිනම් ඒ කර්ම ස්වභාවය අහෝසි භාවයටපත් වෙනවා. නමුත් මේ කර්මය අහෝසි වෙන ආකාරය දේශනාවේ දක්වනවා. ඒ Tamanට ජවන සිත් හතක් හැදෙනකොට ජවන සිත් හතම විපාක දෙන විදිහට තමයි සකස් වෙලා තිබෙන්නේ. නමුත් මේ අහෝසි කර්මය කියන එකක් තිබෙනවා. නමුත් අහෝසි කර්මයේ විපාකයක් විදිහට දක්වන්නේ නැහැ. නමුත් කර්මය අහෝසි කරගන්න ක්‍රමවේදය ධර්මයේ තුල දක්වනවා. ඒ පිළිබඳව ඔබ දැනුවත් වෙන්නට ඕන. ඒ කොහොමද මේ කර්මය අහෝසි වෙන්නේ? යම් ආකාරයකින් Taman සිදු කරන ඕනම ක්‍රියාවක් වලදී අර ජවන සිත් හත සකස් වීම සිද්ධ වෙනවා. නමුත් මේ ජවන සිත් හතම සකස් වුණ පමණින් ඒ සියලුම කර්ම විපාකයටපත් නොවන ආකාරයට සකස් කර ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කොහොමද? බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ කර්ම විපාක දෙන්නේ යම් කෙනෙක්ට යම් ආකාරයකින් ඒ භවගාමී ගමන තුල නිරත වෙනවා නම් දැන් කර්ම විපාක දෙන ආකාර අවස්ථා හතරක් මම පැහැදිලි කරේ. ඒ නිසායි. මේ ආත්ම භාවයේ විපාක දෙනවා. එහෙම නැත්නම් ඊළඟ භවයේ විපාක දෙනවා. නැතිනම් කවදාක හෝ තමන් නිවන් දකින දාකල් විපාකයටපත් වෙනවා. මෙන්න මේ ස්වභාවයන් තුළට අනුකූලව බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ කර්මය යමෙක්ට විපාක දෙන්නේ ඒකාන්ත වශයෙන් ඔහු පුනර්භවයටපත් වුණා. එහෙනම් මේ පුනර්භවයටපත් වීම නතර කරගත්තොත් පමණයි යමෙක්ට මේ කර්ම විපාකයන් අහෝසි භාවයටපත් කරගන්න පුළුවන්. එසේත් නැතිනම් නිරන්තරයෙන් කරන සෑම කර්මයකටම අනුකූලව විපාකයක් සකස් වීම සිද්ධ වෙනවා. ඒ නිසා අනේ කාරණේ පිළිබඳව තමයි ඔබ වඩාත්ම දැනුවත් වෙන්නට ඕන, අවධානය පිළිටුවා ගන්නට ඕන. ඒ මොකද අපි මේ හිතින් යමක් හිතුවොත් ඒ හිතන සෑම අවස්ථාවකදීම අර කර්ම විපාකයන් මේ භවයටත් ඒ වගේම කවදාක හෝ නිවන් දකින්න තාක්කල් විපාක දෙන ආකාරයටත් ඒ වගේම ඊළඟ භවයටත් සකස් වීම සිද්ධ වෙනවා. ඒතර මේ தত্ত্বය වෙනස් කරගන්නේ කොහොමද කියන කාරණේ ඔබට වැදගත් වෙන්නේ. ඒ වෙනස් කරගන්නට නම් මේ භවගාමීත්වය නතර කරගන්නා වූ කර්ම ස්වභාවයක් තිබෙනවා. අනේවා බුදුරජාණන් වහන්සේ දක්වනවා ලෝකෝත්තර කුසල් සිත් වශයෙන් ලෝකෝත්තර සිත් විදියට මේ අභිධර්මයේ තුල දේශනා කරලා තිබෙනවා. අනේ ලෝකෝත්තර සිත් පහළ වීමත් සමග තමයි තමන්ට මේ කර්ම විපාක ලබා දීම නතර වෙන ස්වභාවය අහෝසි භාවයටපත් වීම කියන එක සිද්ධ වෙන්නේ. ඒ අනුව දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඒ සෝවාන් මාර්ග සිත තමන් තුළ ගොඩනගා ගැනීම සිද්ධ කරගත්තොත් යම් ආකාරයකින් අනේ සෝවාන් මාර්ගඵල චිත්තය ඇති කරගත්තා වූ කෙනාට අහෝසි භාවයටපත් වෙනවා ආත්ම 8කින් එහාට විපාක දෙන සියලුම කර්ම. ඒ වගේම අපායගාමී සියලුම කර්ම අහෝසි භාවයටපත් වෙනවා. ඉතින් ඒ වගේම ඔහුට විපාක දෙන්නට ඉතුරු වෙනවා
ආත්ම 7ක් දක්වා කර්ම තිබෙන ස්වභාවයන් ඒ කියන්නේ අපරාපරි වේදනීය වශයෙන් ආත්ම 7ක් දක්වා විපාක දෙන ඒවා උපපජ්ජ වේදනීය වශයෙන් විපාක දෙන තුරුණු කර්ම විපාක දීම ඔහුට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම යම් කිසි කෙනෙක් සකදාගාමී මාර්ග ඵල චිත්තය තමන් තුළ ගොඩනගා ගත්තොත් ඒ හේතු කරගෙන දේශනාවේ දක්වනවා ඔහුට අර සතර අපායේ විපාක දෙන තුරුණු සියලුම ඒ අපරාපරි වේදනීය වශයෙන් විපාක දෙන කර්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම ආත්ම තුනකින් එහාට විපාක දෙන්න තියෙන ආත්ම තුනක් විපාක දෙන්නේ නැහැ. උට ආත්ම දෙකක් පමණයි නැවත භවයේ සැරිසරන්නේ. ඒ නිසා තුන්වෙනි ආත්ම භාවයේ සිට සියලුම අපරාපරිය කර්මයන් අවශ්‍ය භාවයටපත් වෙනවා. ඒ වගේ අනාගාමී තත්ත්වයටපත් වෙච්ච කෙනෙක්ට අනාගාමී තලයේ තුලදී දේශනාවේ දක්වනවා ඔහු තුල ඒ කාම භවයන් තුල විපාක දෙන්න තිබුණා වූ සියලුම අපරාපරිය කර්මයන් අවශ්‍ය භාවයටපත් වෙමින් භවයන් දෙකකින් ආත්ම දෙකකින් එහාට විපාක දෙන්න තිබුණු සියලුම කර්මත් අවශ්‍ය භාවයටපත් වෙනවා. රහත් ඵලයටපත් වීම තුළ මේ රහතන් වහන්සේලාට සිදුවෙන දේ තමයි සියලුම අපරාපරි වේදනීය කර්ම උපපජ්ජ වේදනීය කර්ම අවශ්‍ය භාවයටපත් වෙනවා. නමුත් මේ භවයන් තුළ ditta ධම්ම වේදනීය වශයෙන් මේ භවය තුළ සිදු කරගත්තා වූ කර්මත් ඒ වගේම අපරාපරි වේදනීය වශයෙන් පෙර භවයන් තුළ සිදු කරගත්තා වූ කර්මත් විපාක දීම් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ කාරණය තුළ ඔබ දීන් තේරුම් කරගන්නට ඕන. එනම් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණොත් පමණයි නව කර්ම සකස් වීමක් සිදු වෙන්නේ. නව භවයක් සඳහා සකස් වෙන. එහෙම නැති ඕනෑම කෙනෙකුට නැවත භවයක් තුළ ඉදිරි භවයන් සඳහා කර්ම සකස් වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ Tamanට ඒ විපාකය ගෙවන්නට සිද්ධ වෙනවා ඒකාන්ත වශයෙන් මේ භවය තුලත් ඒ වගේම උපදින ඉදිරි භවයන් තුලත්. ඒ නිසා Tamanට මේ මාර්ගඵල අවබෝධයටපත් වීම කියන කාරණයේ හැර අන් කිසිදු ක්‍රමවේදයක් නැහැ මේ කර්ම ස්වභාවයන්ගෙන් ගැලවෙන්නට. ඒ නිසා උදාහරණ වශයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච බුදුරජාණන් වහන්සේටවත් පුළුවන් වෙන්නේ නැහැ මේ කර්ම ස්වභාවයෙන් ගැලවීමක් ලබන්න. ඒ නිසා පෙර ආත්ම ඒකදී සිදු කරගත්තා වූ ඒ කර්මයන් වලට විපාකයන් විදිහට බුදුරජාණන් වහන්සේටත් ඒ කර්ම විපාක වශයෙන් දේශනා කරපු තැන්වල සඳහන් කරනවා හිසේ කැක්කමක් ඇති වුණා, කොන්දේ කැක්කමක් ඇති වුණා. ඒ වගේම අර චින්චිමානිකා වැවෙත් බොරු චෝදනාවකින් බුදුරජාණන් වහන්සේට චෝදනා කිරීම, අර සුන්දරී පරිබ්‍රාජිකාව මල් ආසනයක මරලා හංගලා අභූත චෝදනාවක් ඇති කිරීම මේ ආදී විදිහට දක්වපු කර්මයන් බුදුරජාණන් වහන්සේටත් විපාක දුන්නා. ඒතර ඒවා අහෝසි කරගන්නට බැරි ඒ අපරාපරිය වේදනී වශයෙන් කවදාකෝ හෝ නිවන් දකින්න තාක්කල් විපාකයේ පිට සකස් වෙච්ච ස්වභාවයෙන් තිබුණු කර්ම. ඥානය නිසා ඔබ තේරුම් කරගන්නට ඕන අපි ධර්මයේ හැසිරුණා කියලා, සිල් සමාදන් වුණා කියලා, සිල් දැක්කක් කියලා, භාවනාවන් වල දෙන්නා කියලා අපිට කිසිම ආකාරයකින් මේ කර්ම විශේෂයෙන් ගැලවෙන්නට ක්‍රමයක් නැහැ. අපි මාර්ගඵල අවබෝධයට පත් වුණොත් පමණයි ඒ පත් වෙලත් අපිට ගැලවෙන්නට බෑ. රහත් ඵලයටපත් වෙලා Tamanට සිද්ධ වෙනවා උපේක්ෂා භාවය දියුණු කරගනිමින් Tamanට ඇති වෙන සියලු කර්මයන්ට නව කර්ම සකස් කර ගැනීමෙන් තොරව වාසය කිරීම පුරුදු කරන්න. ඒ නිසා ඒ දක්වා එන කෙනාට කරන්න තිබෙන්නේ ඒ දෙයමයි. දේශනාවේ දක්වනවා යම් ආකාරයකින් Tamanට පෙර භවයේ කරපු කර්මයට අනුකූලව විපාකයක් තමයි මේ භවයේ සකස් වීම. එතකොට මේ භවය තුළ අපි මොකක්ද කරන්නේ? තවත් කර්ම සකස් කරගෙන මතු භවයන් සඳහා ඒ විපාකයන් අරගෙන යන්න. ඒ නිසා දේශනාවේ දැක්ුවේ ඒ විදිහටයි Tamanට කම්මා විපාකා වත්තන්ති කර්මය විපාකයක් සකස් කර දෙනවා. ඒ විපාකය තමයි දැන් මේ අපි විඳින්නේ. ඒ කියන්නේ අපි ඉපදුනා නම් ඉපදුනේ පෙර කර්මයේ විපාකයක් අනුව. එහෙනම් ඒ කර්මයේ විපාකය අනුව ඉපදිච්ච තමන් ඊළඟට මොකද කරන්නේ? විපාකා කම්ම සම්භව. විපාකයේ තුල නැවත කර්ම භවයක් සකස් කරගන්න. අනේ ඒක තමයි අපි නතර කරගන්න ඕන. ඒකට තමයි අපි දක්ෂ වෙන්නට ඕනේ මේ ධර්මයේ ශ්‍රවණය කරලා. ඒ මොකක්ද අපේ දක්ෂතාවය තිබෙන්න ඕනේ? අපිට අන්න අර කියන අකුසල ස්වභාවයේ කර්ම සකස් නොකර ගන්නට අපි දක්ෂ වෙන්න ඕනේ. ඉතින් මේ අකුසල කියන ස්වභාවය සකස් වෙන්නේ කොහොමද කියන එකත් අපි දැනුවත් වෙලා තිබෙන්න ඕනේ. ඒක බොහෝ විටම ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන ඔබ මේ සියලු දෙනා දැනගෙන හිටින්නට ඕන.
අකුසල සකස් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා, කුසල කියන ස්වභාවයන් සකස් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. ඒත් අකුසල කර්ම සකස් වෙන්න සහ කුසල කර්ම සකස් වෙන්න සිත මූලික වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දක්වනවා ඒ සිත තුළ ඇති වෙන ඒ කුසල අකුසල භාවය අනුව තමයි එසේ Tamanට මේ වචන සහ ක්‍රියා පවත්වන තැනේදී ඒවා කුසල් අකුසල් භාවයටපත් වෙන්නේ. ඒ කාරණේ අර ධම්මපද ගාථාවේ සඳහන් වෙනවා මනෝ කුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පදුට්ටේන වගේ මනසාචේ පසන්නේන කියලා මනසේ පිරිසුදු භාවය මනසේ අපිරිසුදු භාවය කියලා කිව්වේ මේ කුසල ස්වභාවය සහ අකුසල ස්වභාවය කියන මේ දෙක. ඒ දෙකට අනුකූලව වාසතිවා කරෝතිවා. වාසතිවා කිව්වේ කතා කරනවා, කරෝතිවා කිව්වේ මේ ක්‍රියා කරනවා. දැන් මේ වාසතිවා කරෝතිවා කාරණේ සිදු වෙන්නේ කොහොමද? තමන්ගේ ඒ මනසට අනුව තමන් මනෝමය කියලා දේශනා කරනවා. මනෝ කුබ්බංගමා ධම්ම මනෝසෙට්ට මනෝමය. ඒ මනසේ සිතුවා ඒ කියන්නේ තමන් හිතුවා හිතලා තමයි කතා කරන්න වෙන්නේ ක්‍රියා කරන්න වෙන්නේ. අන්න එතකොට තමන්ට තේරෙන්න ඕන මේ හිතන ක්‍රමය අනුව තමයි තමන්ගේ වචන සහ ක්‍රියා සිද්ධ වෙන්නේ. එහෙනම් මේ වචන සහ ක්‍රියා සිදු වෙන ආකාරයට අනුකූලවයි තමන්ට මේ කර්ම විපාකයන් සකස් වෙන්නේ. ඒත් ඒකෙදී මේ සිත සකස් වෙන ආකාරය වැදගත් වෙනවා. ඒ කාරණේ ඔබ ධර්ම දේශනාවල නිතර අහලා තියෙන්නට ඕන දේ. ඒ තමයි ඒ කුසල මූලයන් කියලා යමක් සඳහන් කරනවා, අකුසල මූලයන් කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් ඒවා අභිධර්මයට අනුකූලව චෛතසික ධර්මතාවයන් විදිහට ඒ චෛතසික 52ක් ඇතුළත සඳහන් කරනවා මේ අකුසල මූල සහ කුසල මූල වශයෙන්. ඒ තුළ තිබෙනවා ලෝභය, ද්වේෂය, එවැගේම මෝහය කියන අකුසල මූල තුනක්. එවැගේම කුසල මූලයන් තිබෙනවා. එහෙම නැත්නම් කුසල මූල කියලා කිව්වේ චෛතසික ධර්මතාවයන් තුනක්. අලෝභ කියන ස්වභාවය, අද්වේෂ, අමෝහ, එහෙම නැත්නම් ප්‍රඥා කියලා චෛතසිකය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒත් මෙන්න මේ විදිහට ලෝභ දේශ මෝහ, අලෝභ දේශ අමෝහ කියන ස්වභාවයන් හයක් දේශනාවේ දක්වනවා. මෙන්න මේවා තමයි භවය තුළ Tamanට ඒ කර්ම විපාකයන් සකස් කරන්නට හේතුපාදක වෙන කාරණා විදිහට දක්වන්නේ. ඒත් මේ හේතුන් විදිහට දක්වනවා මෙන්න මේ හය. ලෝභ දේශ මෝහ කියන තුනත්, අලෝභ දේශ අමෝහ කියන මේ තුනත්. එතකොට මෙතන හයක් තිබෙනවා. ඒ හයෙන් ලෝභ දේශ මෝහ කියන ස්වභාවය තමයි අකුසල වෙන්නේ. ඒ අකුසලයන්ට අනුකූලව ඒ විදිහට ලෝභයෙන් හිතුවොත්, ඒ ලෝභයට අනුකූලව කතා කළොත්, ලෝභයට අනුකූලව ක්‍රියා කරොත්, ඒ කියන්නේ සරල වශයෙන් කිව්වොත් ආසාව. ආසාවට අනුව හිතනවා, කතා කරනවා, ක්‍රියා කරනවා. ඒ වගේම ද්වේෂය කිව්වේ තරහ. ඒතර තරහට අනුව හිතනවා, කතා කරනවා, ක්‍රියා කරනවා. ඒතර වැරදි වටහා ගැනීම තුළ යමෙක් හිතනවා, කතා කරනවා, ක්‍රියා කරනවා. ඒතර මෙන්න මේවා අකුසල ස්වභාවයන්, අකුසල කර්මයන් බවට පත් වෙනවා. අකුසල කර්මයේ විපාකය මම ඔබට පැහැදිලි කරා. අකුසල කර්ම විපාකය තමයි අනිෂ්ට, අකාන්ත, අප්‍රිය, අමනාප ස්වභාවය. එහෙනම් ඒකට තමන් අකමැති නම් තමන් දක්ෂ වෙන්න ඕනේ මොකක් කරන්නද? තමන් ඒ කුසල ධර්මතා දියුණු කරගන්න. ඒ කියන්නේ අලෝභය, ඒ ආසා නැති ස්වභාවය, අද්වේෂය, තරහ නැති ස්වභාවය, එහෙම නැත්නම් මෛත්‍රිය කියලා අපි සඳහන් කරනවා. අමෝහ කියනවා, එහෙම නැත්නම් ප්‍රඥාව කියන ස්වභාවය. එතන මෙන්න මේ අලෝභ, ආදේශ, අමෝහ කියන කුසල ධර්මතාවයන්ගෙන් යුක්තව තමන් සිතන්ට, කතා කරන්නට, ක්‍රියා කරන්න පුරුදු වෙන්න ඕන. ඒ පුරුදු වීම තුළ තමන්ට මොකක්ද සිද්ධ වෙන්නේ? තමන් බලාපොරොත්තු වෙන ආකාරයට ඉෂ්ට වූ, කාන්ත, ප්‍රිය වූ, මනාප වූ, සැප වූ විපාකයන් තමන්ට ලෞකික වශයෙන් ලැබෙනවා. ඉතින් මේ ස්වභාවය තව තවත් ඉක්මවා බුදුරජාණන් වහන්සේ දක්වනවා. මේ ස්වභාවයන් දෙකම අපිට ඒ තමන් බලාපොරොත්තු නොවුනත්, තමන්ට බලාපොරොත්තු වුණු විදියට සිද්ධ වුණත් මේ ලෝකයේ කාටවත් වළක්වන්නට බැරි ධර්මතාවයන් ටිකක් ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. ඒ තමයි උපදින සෑම කෙනාටම මේ සැප සහ දුක කියන අෂ්ටලෝක ධර්මතාවයට යටත් වෙන්න වෙනවා. ඒ කර්ම විශේෂයට අනුකූලභාවයෙන් තුල ඒ වගේම ඒකාන්ත වශයෙන් ඔහුට මේ භවය තුළ, උත්පත්තිය තුළින් දුකටපත් වෙන්නට වෙනවා. ඒක වළක්වන්න බුදුරජාණන් වහන්සේටවත් බැහැ, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුටත් බැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දක්වන උපතේ පටන් ජීවත් වෙන මේ කෙනාට ජීවත් වීමේ අරගලයක්, ඒ ජීවත් වීම සඳහා
බොහෝ කරදර බාධක යටත් වලට යටත් වෙන්නට සිද්ධ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දක්වේ උපායාසා දුක් වේ විදියට. ඊළඟට තමන්ට ජීවත් වෙන තාක්කල් ලෙඩ කියන ස්වභාවය. අපි මේ මොහොත වෙන විටත් මේ රට විතරක් නෙවෙයි ලෝකේ පුරාම මේ කොවිඩ් වසංගතය එහෙම නැත්නම් කොරෝනා වසංගතයේ විදිහට හඳුන්වන මේ වසංගත රෝගයේ තත්ත්වයෙන් සියල්ලෝම බියටපත් වෙලා තැටි අරගෙන කටයුතු කිරීම සිදු කරන්නේ මේ தত্ত্বය බුදුරජාණන් වහන්සේ දේශනා කළා ව්‍යාධි ධම්මානහනතීතෝ මේ ව්‍යාධි ධර්මතාවයේ නවත්තන්න වළක්වන්න ක්‍රමයක් කාටවත් නැහැ භවයේ සැරිසරන සියල්ලන්ට ඒකාන්ත වශයෙන් මේ ව්‍යාධියට මුහුණ දෙන්නට වෙනවා ඉතින් ඒ වගේම තමන්ට ඒ ජරා ධර්මතාවය කියලා සඳහන් කරන වයසට යෑමේ ස්වභාවයට මුහුණ දෙන්නට වෙනවා කවුරුත් කැමති නැහැ අකමැති උනත් තමන්ට මුහුණ දෙන්නට වෙනවා අප්‍රිය අමනාප වූ ස්වභාවයක් වූ මේ ව්‍යාධිය ජරාව කියන ස්වභාවය වයසට යෑමේ තත්ත්වය ඒ වගේම මරණ ධර්මතාවය කියන එකත් මේ ආකාරයෙන්මයි කිසිම කෙනෙකුට වළක්වන්න බෑ කැමති නැහැ අප්‍රියයි මනාපයක් නැහැ ඒකට නමුත් මුහුණ දෙන්නට වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දක්වනවා අපි කොච්චර කුසල ධර්මතා දියුණු කරගෙන එසේ මේ සැප විපාකයන්ට කැමති වෙලා කුසල් දියුණු කරගත්තා කියලා ඒ තුලින් අපිට සදාකාලික සැපේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ ලෝකෝත්තර කුසල සිත් දියුණු කර ගැනීම සිද්ධ කරන්න ඕන ලෝකෝත්තර කුසල සිත් කියන්නේ මේ මාර්ගඵල චිත්තයන් ඇති කර ගැනීම සඳහා අපි පුරුදු පුහුණු වෙන්නට ඕන. ඒ නිසා අපිට ඒ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ වඩාත් ප්‍රකට කරලා දේශනා කරන්නේ ඒ සඳහා අපිට අනුගමනය කළ යුතු ක්‍රියාකාරකම් විදියට දේශනාවේ දක්වනවා අප සිදු කළ යුතු කාරණේ විදියට ප්‍රඥාව දියුණු කිරීම. නිසා අපිට ලෝභය ඇති වෙන්නත්, ද්වේෂය ඇති වෙන්නටත් හේතුවක් විදියට ධර්මයේ තුල මේ කාරණේ දක්වනවා. නිසා අපිට තවත් කෙටි කාරණාවක් මේ අභිධර්මයේ තුල තිබෙන මම පැහැදිලි කර දෙන්නම්. ඒ මොකද ලෝභය දේශය මෝහය කියන ස්වභාවයන් අකුසල මූලයන් කියලා නම් මේ සඳහන් කරන්න යෙදුණා ඒ ධර්මයේ තුල සඳහන් කාරණා. එසේ වුවත් සෑම අකුසලයක්ම සිදුවෙන අවස්ථාවකදී අකුසල සිදුවෙන සෑම අවස්ථාවකදීම ඒ අකුසලයට සාධාරණ වූ චෛතසික ධර්මතාවයන් ටිකක් ක්‍රියාත්මක වෙන බව අභිධර්මයේ තුල සඳහන් වෙනවා විස්තර කරනවා. එතන මේ අභිධර්මයේ තුල සඳහන් කරන මේ කාරණේ තුල පැහැදිලි වශයෙන් දක්වනවා මේ ලෝභ දේශ කියන දෙක සෑම අකුසලයකටම යෙදෙන්නේ නැති බව. ඒ නිසා අපි හිතනවා මේ ආසාව කියන එක සෑම අකුසලයක් සඳහාම ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙම සිදු වෙන්නේ නැහැ. ඒ වගේම තරහ කියන එක එහෙම නැත්නම් ද්වේෂය කියන එක සෑම අකුසලයක් තුළම සිදු වෙනවා කියලා. එහෙම සිදු වෙන්නේ නැහැ. නමුත් දේශනාවේ දක්වනවා ඒකාන්ත වශයෙන් මෝහය කියන එක සෑම අකුසලයකම ක්‍රියාත්මක වෙනවා. අනේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ අපි මේ ලෝභ ද්වේෂය දුරු කිරීම කරන්ට අපි වෙහෙසීම සිද්ධ කරලා අපිට කවදාවත් මේ පරිපූර්ණ කුසලයක් දියුණු කරන්න බැහැ. ඒ මොකක් නිසාද? මේ ලෝභ ද්වේෂය කියන ස්වභාවය ඇති වෙන්නත් හේතු කාරණා විදිහට ධර්මයේ තුල දක්වනවා මේ මෝහය කියන එක. ඒ නිසා ඒ අකුසලයට සාධාරණ චෛතසික කියලා අභිධර්මයේ තුල විස්තර කරන කාරණේ අපිට මතක් කර දෙන්න. අකුසලයක් සිදු වෙනකොට ඒ සෑම අකුසලයකටම සාධාරණව ක්‍රියාත්මක වෙන චෛතසික ධර්මතාවයන් හතරක් දේශනාවේ දක්වනවා. ඒ තුල තිබෙනවා මෝහය මූලික කාරණය. ඊළඟට තමන් මේ පවට ලැජ්ජාව බය නැතිකම කියන මෙන්න මේ ස්වභාවය ඇති වෙනවා. ඒකට කියනවා අහිරික අනුත්ප්ප කියන මේ චෛතසික ධර්මතා දෙක. ඊළඟ කාරණය ඔබට තේරුම් කරගන්න තියෙනවා. ඒක විශේෂයෙන් දක්වනවා මෙන්න මේ කාරණය තමන්ට යම් අකුසලයක් සිද්ධ කරනවා නම් ඒ අකුසලයක් සිද්ධ කරන සෑම අවස්ථාවකදීම සිතේ ඒකාග්‍රතාවය බිඳ වැටෙනවා. ඒ දේශනා කරන්නේ උද්දච්චය කියන අකුසල ධර්මතාවයේ චෛතසිකය. එහෙනම් මෙන්න මේ විදිහට කාරණා හතරක් දේශනාවේ දක්වනවා. ඒ තමයි මෝහය, අහිරික, අනුත්ප්ප සහ උද්දච්ච කියන මෙන්න මේ අකුසල චෛතසික ධර්මතා හතර. මේ හතර සෑම අකුසලයකදීම ක්‍රියාත්මක වෙන බව තමයි ඒ අභිධර්මයේ තුල විස්තර කරන්නේ. ඒ තුල අකුසල සිතක් උපදිනවා නම් ඒ අකුසල සිත උපදින සෑම විටකම ඔය කිව්ව ධර්මතාවයන් හතර ක්‍රියාත්මක වෙනවා. මේන් පැහැදිලි කරන්නේ මොකක්ද?
අපට මෙන්න මේ සිතේ විසිරීමේ ස්වභාවය සහ පවට ලැජ්ජා බය නැතිකම සහ මෙන්න මේ තමන් තුළ තිබෙන වැරදි දෘෂ්ටිය කෙනෙක් එහෙම නැත්නම් මෝහය කෙනෙක් වරදවා වටහා ගැනීම කියන මෙන්න මේ කාරණාවන් ටික සෑම අවස්ථාවකම ක්‍රියාත්මක වෙනවා අකුසලයක් සිදු වෙනවා නම්. ඒ අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ දක්වනවා අපි ප්‍රඥාව දියුණු කරගන්නකොට ප්‍රඥාව දියුණු කර ගැනීම තුළ ස්වභාවයෙන් සිදුවෙන දේ තමයි තමන්ට ඒකාන්ත වශයෙන්ම පවට ලැජ්ජාව දිය ඇති වෙනවා සිත එකඟතාවය දියුණු වෙනවා. ඒතර අන්නේ මේ කාරණේ තුළ තමයි තමන්ට අර අලෝභ ස්වභාවය, අද්වේෂ ස්වභාවය කියන එක ඉබේටම මතුවෙන්නේ. ඒ නිසා ලෝභය, දේශය දුරු කිරීම නෙවෙයි අපි කරන්නට ඕන. ලෝභ දේශය ඇති වෙනටත් හේතුව බුදුහාමුදුරුවෝ දැක්වා මෙන්න මේ අවිද්‍යාව එහෙම නැත්නම් මෝහය කියලා අපි දක්වන කාරණා. ඒ කාරණය අපිට තේරෙන්නේ නැති දෙයක්. ඒක අපි හොඳින් දැනගන්නට ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ මෝහයයි කියන තැන විවිධ අවස්ථාවන් වල විවිධ තැන්වල ඒ ධර්ම පිළිබඳව දේශනාවක් තිබෙනවා. ඉතින් යම් තැනකදී මේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම කියන එකත් මෝහය කියන ස්වභාවයට අන්තර්ගත කරනවා. ඒ වගේම මේ මෝහය කියන ස්වභාවය දක්වනවා දේශනාව තුළ තමන්ට නොවැටහෙන බව කියලා. මොනවා පිළිබඳවද? තමන්ට මේ ලෝකයේ තිබෙන ස්වභාවයන් පිළිබඳව නොවැටහෙනකම. ඒ යථාභූත ඥානය කියලායි දක්වන්නේ මේ ප්‍රඥාව කියන එක. ඒ යථාභූත ඥානය තුළ දේශනා කරනවා තමන්ට මොකක්ද ඇති වෙන්නට ඕන මේ ලෝකයේ පවතින සෑම ස්වභාවයකටම සාධාරණ ධර්මතාවය. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය විදිහට මේ ලෝකයේ සෑම ස්වභාවයකටම සෑම ධර්මතාවයකටම සාධාරණ ත්‍රිලක්ෂණය විදිහට. අනේ ඒ කාරණය තමයි අපිට ප්‍රඥාව කියලා දියුණු කරගන්නට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඒතර විද්‍යාව උපදවා ගත්තා, ආලෝකය උපදවා ගත්තා, ප්‍රඥාව උපදවා ගත්තා කියලා බුදුරජාණන් වහන්සේ දැක්ුවේ මෙන්න මේ ත්‍රිලක්ෂණ අවබෝධයටපත් වුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දක්වුවේ චක්කු උදපාදි, ආලෝක උදපාදි, විද්‍යාව උදපාදි, ප්‍රඥාව උදපාදි කියන මේ කාරණේ තුල දේශනා කළේ ඔන්න ඔය ත්‍රිලක්ෂණය අවබෝධයටපත් කරගත්තා කියන කාරණා. එතන මේ ත්‍රිලක්ෂණය අවබෝධයෙන් තොරව තමන්ට යථාභූත ඥානය ලැබුණා කියන්නේ නැහැ. තමන්ට ප්‍රඥාව උපදවා ගත්තා කියලා සඳහන් කරන්නේ නැහැ. එහෙනම් අන්නේ මේ ත්‍රිලක්ෂණය තමන් භාවිතා කිරීම තමයි මේ ලෝකයේ සියලු දුකෙන් ඈතර වෙන්න තියෙන කාරණේ කියන එක පැහැදිලි වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඒක තමයි දේශනාවේ තිබුණේ යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් යුක්තව එසේ මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය දකිනවා නම් ඒක තමයි දුකෙන් අත මිදෙන්න තිබෙන ඒකාන්ත ක්‍රමය. දේශනා කරන්නේ කොහොමද? සබ්බේ සංඛාරා අනිච්චාති. සකස් වෙච්ච යම් ස්වභාවයන්, සකස් වෙච්ච මොනියම් මොදයක් ලෝකයේ තිබේද? ඒ සියලු ස්වභාවයන් අනිත්‍යයි කියලා යමෙක් දකිනවාද? යදා පඤ්ඤාය පසති. ඒ තමයි නිවැරදි වූ ප්‍රඥාව. එහෙනම් මේ ප්‍රඥාවෙන් ඉන්න කෙනාට මොකද වෙන්නේ? ඒකාන්ත වශයෙන් එයාට මේ සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ කාරණය ඔබ නිතරම අහන දෙයක්. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පසති අත නිවිද්දති දුක්ඛේ. ඒස මග්ගෝ විසුද්ධිය. ඒක නිවනට මාර්ගය. තමන්ගේ පිරිසුදු භාවයට මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ දැක්කේ. ඒ වගේම සබ්බේ සංඛාරා දුක්ඛ, සබ්බේ ධම්මා අනාත්තා කියලා මේ ත්‍රිලක්ෂණය ගැන තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ. ඒ නම් අනේ ත්‍රිලක්ෂණය අවබෝධයටපත් වුණොත් පමණයි යම් කිසි කෙනෙක්ට එසේ ඒ මාර්ගඵල අවබෝධයන් ලැබෙන්නේ. ඒ කියන්නේ ආකාරයෙන් ලෝකෝත්තර කුසල වැඩේ. ඒ නිසා අපි සිදු කරන සෑම ක්‍රියාවක්ම එසේ එක්ක කුසලයක් එක්ක අකුසලයක් කියන ස්වභාවයට වැඩෙනවා. එහෙම නැතිනම් ඒක ක්‍රියා කියන සිත් ස්වභාවයකින් දේශනාවේ දක්වනවා. ඒ ක්‍රියාසිත පහළ වෙන්නේ රහතන් වහන්සේට පමණයි. එහෙම නැතිනම් ඒ මාර්ගඵලයක් අවබෝධ කරගන්නා වූ අවස්ථාවේ ක්‍රියාසිතක් පහළ වෙනවා. ඒ හැර අනිත් සෑම අවස්ථාවකදීම ඒ වගේම අභිධර්මයට අනුකූලව තමන්ගේ ඒ සිතක් සකස් වෙන තැන ඒ චිත්ත වීතීන් තුළ කර්ම විපාකයේ කියන එකට කුසල් සෝ අකුසල් නැහැ. ඒ විපාක සිත හැර අන් සෑම සිතක් තුළම අපිට කුසලයක් හෝ අකුසලයක් සකස් වෙනවා. ඉතින් දේශනාවේ දක්වනවා මේ වීරිය කියන චෛතසිකය යම් කිසි කෙනෙක් දියුණු කරගත්තේ නැත්නම් ඒ වීරිය කියන චෛතසිකය දියුණු කරගත්තේ නැති කෙනාට ස්වභාවික වශයෙන්ම සසරේ පුරුද්දක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ අකුසල චෛතසිකමයි.
ඒ නිසා අකුසලයට යමෙක් වීරිය කරන්න ඕනේ නැහැ, පුරුදු කරන්න දෙයක් නැහැ. ඒ අකුසලයේ තුල තමයි සසර පුරාවට අපි ගත කරලා තියෙන්නේ. ඒ නිසා ස්වභාවික වශයෙන්ම අකුසල් සකස් වීම සිද්ධ වෙනවා. එහෙනම් අපි වීරිය කරන්න ඕනේ. මොකටද මේ කුසල් දියුණු කරගන්න. ස්වභාවික වශයෙන් ඔබත් කල්පනා කරලා බලන්න. සාමාන්‍ය ස්වභාවයක් මේ ලෝකයේ ජීවත් වෙන කෙනෙක් ගත්තොත් ඒ ජීවත් වෙන පැය 24ක කාලය තුල ඒ පැය 24න් කොයිතරම් කාලයක් තමන් ආසාවක් ඇති නොකරගෙන අලෝභ ස්වභාවයෙන් තරහක් ඇති නොකරගෙන මෛත්‍රී සහගත භාවයෙන් අමෝහ කියන ස්වභාවයෙන් ඒ කියන්නේ අනිත්‍ය දුක් අනාත්මතාවය කියන මේ ත්‍රිලක්ෂණය දකිමින් වාසය කරනවාද කියන කාරණා. ඉතින් මේක ධර්මය අහලා තේරුණ කෙනෙක් වුණත් ඒ තේරුම් කරගත්තා වුණත් ඔහුට මේක පුරුදු කරන්නට ලැබෙන කාල සීමාව අවම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිත්‍ය දුක් අනාත්මතාවය තමයි දැනගත්තත් ඒ දැනගත්ත කෙනාට ඒක භාවිතා කරන්න ලැබෙන කාලය තුල පමණයි ඔහුට ලෝකෝත්තර මාර්ගඵල අවබෝධය සඳහා සකස් වෙන කුසල සිත් සකස් වෙන්නේ. එහෙම නැති සෑම අවස්ථාවකම අකුසල සිත් සකස් වෙනවා. එහෙනම් ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ සංසාර ගමන තුල ඒකාන්ත වශයෙන් මේ සත්‍යය මහගෙදර වගේ සතර අපායේ ගත කරනවා. ඒ මොකක් නිසාද? අපි තුල නිරන්තරයෙන්ම සකස් වෙන්නේ අකුසල ධර්මතාවයන්ට මූලික වෙච්ච අකුසල කර්මයන්. එහෙනම් මේ අකුසල කර්මයන්ගේ විපාකය පැහැදිලි කරාම පෙර ආතුව දුක් විපාක තමන්ට අනිෂ්ට වූ අකාන්ත වූ අප්‍රිය වූ ස්වභාවයන් ඇති වෙන්නේ ඒ අකුසල කර්මයේ විපාකයට. ඒක කාටවත් දොස් කියලා වැඩක් නැහැ. ඒතර ඒ தත්ත්වයේ හේතු කරගෙන තිබෙන භයානකකම තමයි යම් කෙනෙක් මරණයටපත් වෙනකොටත් මේ අකුසල කර්මයක් මූලික වුණොත් ඔහුට ඒකාන්ත වශයෙන් සතර අපායේ උප්පත්තියක් ලැබෙනවා. ඒ අනේ එතනදී ඔබට මෙවන් ධර්මයක් ශ්‍රවණය කරන්න බෑ. ඒක ශ්‍රවණය කරන්න භාග්‍යයක් ලැබුණත් ඒ භාවිතා කිරීමේ ශක්තිය තමන්ට ලැබෙන්නේ නැහැ. අනේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ අප්‍රමාදේත සම්පාදේත කියලා. අප්‍රමාදී වෙන්න. මොකද අප්‍රමාදී වෙන්න ඕන? තමන් මේ මාර්ගඵල ස්වභාවයන් අවබෝධ කරගන්න. මේ මාර්ගඵල ස්වභාවයෙන් පමණයි අප මෙතෙක් සංසාරයේ දීර්ඝ වශයෙන් සිදු කරගෙන ආපු ඒ කර්ම ස්වභාවයන් අහෝසිභාවයට පත් කර ගැනීමේ ශක්තිය තිබෙන්නේ. එහෙම නැතිනම් ඔබ තේරුම් කරගන්න පෙර භවයන් වල කරපු කර්මත් එක රාශී වෙමින් මේ භවය තුළ සිදු කරගන්නා වූ කර්ම ස්වභාවයන් සමග තමන්ට භවය තුළ තවත් දුකෙන් දුකට පත් වෙන්නට සිද්ධ වෙනවා. යන්නේ නිසා තමයි දේශනා කළේ බුදුරජාණන් වහන්සේ මේ කර්ම විෂය කියන එක අති ගැඹීර භාවයකින් යුක්තයි. එසේ වුවත් තම තමන්ගේ කර්මය තමන්ට වෙනස් කර ගැනීමේ ශක්තිය තිබෙනවා. ඉතින් ඒ වෙන එකම මාර්ගයකින්වත් නෙවෙයි තමන් විසින්ම මන අවබෝධයෙන් යුක්තව මෙන්න මේ විද්‍යාව භාවිතා කිරීම කියන කාරණය මගින් තමයි තමන්ට මේක වෙනස් කර ගන්න තිබෙන්නේ. ඒ නිසා අපි කැමති වෙන්නට පුළුවන් ඒ සැප විපාක වලට. නමුත් සැප විපාක වලට කැමති වීමෙන් තමන්ට ඒ සැපේ සදාකාලිකව පවත්වන්නට බැහැ. ඒක දුකක් බවට පත් වෙනවා. ඒ නිසා ඒක බුදුරජාණන් වහන්සේ දක්වුවේ ඒක తాවකාලික සැපයක් බව. මේ తాවකාලික වශයෙන් සැපය තමන්ට ඕන. ඒ සැපේ භාවිතා කරගෙන තමන් ඒ නිරාමිෂ වූ ප්‍රීතිය එහෙම නැත්නම් ලෝකෝත්තර සැපය දක්වා ඒක දියුණු කර ගන්නට ඕන. ඒ නිසා ඔබට ඒ తాවකාලික වශයෙන් ලැබෙන ඒ ලෞකික වූ සැපය ඔබට මේ මොහොතේ අත්විඳින්න ලැබිලා තිබෙනවා. ඒ මොහොත තමන් අත්විඳින්නා වූ ඒ සැපය ඔබ තේරුම් කර ගන්නට ඕනි පෙර භවයන් තුළ සිදු කරගත්තා වූ කර්මයන්ගේ විපාකයන් විදියට ඔබට ඇති වෙන තත්ත්වයක්. ඒ තත්ත්වය ඔබ තව තවත් ලැබෙන්නට ප්‍රාර්ථනා නොකරන්නටයි ඕන. තමන්ට ඒ කුසල් වර්ධනය කරගෙන ඒ ලෝකෝත්තර වීම සඳහා උත්සාහයයි දියුණු කර ගන්නට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඔබ තේරුම් කර ගන්නට ඕන වෙනවා මෙන්න මේ කුසල් වැඩි වීම තුළ ඔබට මෙන්න මේ ලෝකෝත්තර වශයෙන් උපදිනා මාර්ගසිත උපදින තාක් කල්ම ඒ දුක් විපාක සහිත වූ අකුසලයන්ගේ විපාකේ වළක්වන්න වෙන ක්‍රමයක් ඇත්තේ නැති බව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැක්වා යම් කෙනෙක් ඒකාන්ත වශයෙන්ම මේ මාර්ගඵල චිත්තයන් අවබෝධ කර ගැනීම සිද්ධ කරගත්තොත් පමණක්මයි ඔහු සැබෑ වශයෙන්ම මේ බුද්ධ ශාසනයට ඇතුළු වෙච්ච මාගේ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා කියන ස්වභාවයට පත් වෙන්නේ. උපාසක උපාසිකාවක් වෙන්නේ, භික්ෂු භික්ෂුණියක් වෙන්නේ.
යම් ආකාරයකින්ද ඒ බුදුරජාණන් වහන්සේ දක්වා ඒ කර්ම විපාකයන් අවශ්‍යභාවයට පත් කරගත්ත අවම වශයෙන් සෝතාපන්න මාර්ගඵල අවබෝධයට පත් වෙච්ච කෙනෙක් තමයි සැබවින්ම බෞද්ධයෙක් වෙන්නේ. උපාසක උපාසිකාවක් භික්ෂු භික්ෂුණී කියන තත්ත්වයකට පත් වූ කෙනෙක් බවට දක්වන්නේ බුදුරජාණන් වහන්සේ. ඥානයේ නිසා තමයි අප මේ පැහැදිලි කිරීම සිදු කරන්නේ. ඔබ කොතෙක් ධර්මයේ ශ්‍රවණය කළත් මේ ධර්මයේ ශ්‍රවණය කරන මොහොතේ ඔබට අකුසල සිත් පහළ වෙන්න පුළුවන්. එතකොට ඒ අකුසල සිත් වලටත් ඔබට විපාකයක් තිබෙනවා. ඒ නිසා මතක තියාගන්න හොඳින්ම ඒ සිත කියන එක අපි මනසේ පුහුණු කරන්නට ඕන. මේ සිත මනසේ පුහුණු කරගත්තේ නැති වුණොත් ඒ සිතට අනුකූලව වචන ක්‍රියාවන් තුළින් ස්වභාවික වශයෙන්ම ඒ අකුසලයේ සකස් වීම සිද්ධ වෙනවා. මොකද Tamanට හිතන ආකාරයට පිටින් වචන කතා කරන්න බෑ, ක්‍රියා පවත්වන්න බෑ. ඒ තමයි පැහැදිලි කරේ අර ධම්මපද ගාථාවට අනුව මනෝසෙට්ටා මනෝමය. මනසේ සිදුවෙන ආකාරයට අනුව තමයි වාසතිවා කරෝතුවා. කතා කරන්න වෙන්නේ, ක්‍රියා කරන්න වෙන්නේ. ඒ නිසා සිත වෙනස් කරගත්තොත් යම් කිසි කෙනෙක්ට ඒ වෙනස්කම ඔහුගේ වචන තුලත් ක්‍රියා තුලත් වෙනස් වෙනවා. අනේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට මොකක් සඳහාද තිබෙන්නේ? මෙන්න මේ හිතන ක්‍රමවේදය වෙනස් කර ගැනීම සඳහා. අපි මෙතෙක් හිතපු ක්‍රමවේදය වැරදි. ඒ වැරදුණු නිසා තමයි අපි තාමත් මේ සංසාරේ ඉන්නේ. නිසා ඒ හිතන ක්‍රමය වෙනස් කරගත්තා නම් බුදුරජාණන් වහන්සේ දක්වපු ආකාරයේ යථාභූත ඥානය උපදවා ගත්තා නම් ඒකාන්ත වශයෙන් අපි භවයෙන් නිදහස් වීමේ මාර්ගයටපත් වෙලා නිමා වෙලා තිබෙනවා. නිසා පැහැදිලි වශයෙන්ම පෙර භවයන් වලත් අපි ඒ කාර්ය සිද්ධ කරලා නැහැ. නැති නිසා තමයි අපි මේ භවයට නැවත පැමිණලා තියෙන්නේ. ඒ පැහැදිලිව එහෙම නොබියව ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? යම් බුද්ධ ශාසනයක සෝවාන් සකදාගාමී මාර්ගඵල අවබෝධයන් කරපු කිසිවෙක් මතු බුද්ධ ශාසනයකට ගමන් කරන්නේ නැහැ. අනාගාමී වූ අයගේ ආයුෂ දීර්ඝ නිසා අනාගාමී කෙනෙක් වාසය කරන්නට පුළුවන් බව දක්වනවා. ඒ හැර අනිසියෙක් එසේ පැමිණෙන්නේ නැහැ තවත් බුද්ධ ශාසනයක. එහෙමනම් අපි තේරුම් කරගන්නට ඕනේ අපි මොනියම් ආකාරයකින්වත් පෙර බුද්ධ ශාසනයන් තුළ මේ කියන්නා වූ මාර්ගඵල චිත්තයන් අවබෝධ කරලා නැහැ. ඒ නිසා අපට තාමත් ඒ සඳහා අවස්ථාව තිබෙනවා. මේ අවස්ථාව පැහැර නොහැර අපි දක්ෂ වෙන්නට ඕන. මේ සම්මා සම්බුද්ධ ශාසනය, මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අපි දන්නවා පැහැදිලි වශයෙන්ම ධර්මයට අනුකූලව පෙර මේ පොළොව තලයේම බුදුවරු තුන්නමක් පහළ වුණා කියලා කකුසඳ නමින්, කොණාගම නමින්, කාශ්‍යප නමින් ඒ සම්මා සම්බුදුවරු ලෝකේ පහළ වුණා. මේ පහළ වෙච්ච අවස්ථාව තුලත් අපි මේ විදිහටම බණ අහන්න ඇති. ඒ බණ අහලා අපි කල යුත්තේ සිදු කරගන්න නැතුව ඇති. ඒ නිසා තමයි පැහැදිලි වශයෙන් අපි මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයට ඇවිත් තිබෙන්නේ. ඉතින් මේ බුද්ධ ශාසනයත් යම් දාක එසේ විනාශයටපත් වෙනවා. ඒ විනාශයටපත් වෙන තාක්කල් අපට මාර්ගඵල ලබන්න පුළුවන් බව පැහැදිලි වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වනවා. යම් දාක මේ ශාසන අන්තර්දානය සිද්ධ වෙනවා නම් ඒ අන්තර්දානය සිද්ධ වෙන්නේ අවසාන සෝවාන් පුද්ගලයා. ඔහු භික්ෂුවක් වෙන්නත් පුළුවන්, භික්ෂුණියක්. එහෙම නැත්නම් උපාසකයෙක් හෝ උපාසිකාවක් වෙන්න පුළුවන්. මේ සිවණක් පිරිසෙන් යම් ආකාරයක සෝවාන් පුද්ගලයෙක් සිටිත් නම් ඒ අවසාන සෝවාන් පුද්ගලයාගේ මරණය ඒ කියන්නේ අපවත් වීම හෝ කලුවේ කිරීම වෙන්න පුළුවන්. ඒ ගිහිපෙන් පුද්ගලයෙක් හෝ පැවිදි පුද්ගලයෙක් යන ආකාරයට අනුව ඒ නිසා තමයි දැක්වේ මරණයටපත් වීම සමග ශාසන අන්තර්දාන සිද්ධ වෙනවා. එනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තිබෙනවා ශාසනය අතුරුදහන් වෙන්නේ කවද්ද? ඒ ශාසනය අතුරුදහන් වෙන්නේ මොකක් නිසාද? ඒ සෝවාන් පුද්ගලයෙක් අවසාන මාර්ගඵල, ඒ කියන්නේ අවම මාර්ගඵලය ලබන කෙනා තමයි සෝවාන් පුද්ගලයා කියන්නේ. ඒ අවසාන සෝවාන් පුද්ගලයාගේ නැති අන්තර්දානය වීම එහෙම නැත්නම් මරණයටපත් වීම තමයි ශාසන අන්තර්දානය වෙන්නේ. එහෙනම් ඒකෙන් අපිට ගම්ම්‍ය වෙන කාරණේ මොකක්ද? ඒ කියන්නේ බුද්ධ ශාසනයේ තිබෙන තාක්කල් යමෙක්ට මාර්ගඵල ලබන්න හැකියාව තිබෙනවා. එහෙනම් මේ මාර්ගඵල ලබන්න බැහැ කියලා යමෙක් ප්‍රකාශ කරනවා නම් ඒක මිත්‍යාවක්. මේ ගැඹුරු ලෝකේ අන් කෙනෙකුට ප්‍රකාශ කරන්න බැරි ඒ ගාම්භීර වූ න්‍යාමක ධර්මතාවයට අනුකූලතාවයෙන් බුදුරජාණන් වහන්සේ අපිට මේ කාරණේ පැහැදිලි කරන්නේ කරන්ට පුළුවන් දෙයක් නිසා. කරන්ට බැරි දෙයක් බුදුරජාණන් වහන්සේ කිසිම ආකාරයකින් දේශනා කරලා නැහැ. ඊළඟේ කරන්න පුළුවන් දේ තමයි අපත් ප්‍රකාශ කරන්නේ. නිසා ඔබට මේ ධර්මය කාරණාව තුළ
බොහෝ ගැටලු මතුවෙන්න පුළුවන් බව මට වැටහෙනවා. ඒ මොකද මේ අභිධර්මයේ කියන කාරණේ ඊටම ගැඹුරු කාරණයක් නිසා ඒ පරිශීලනය කියන්නේ ඊටම අවම සුළු පිළිසක් නිසා මේ කාරණාව ඔබට යම් තාක් දුරට ගැටලු සාගත වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි දේශනාව ආරම්භයේදී මම මතක් කළේ ඔබට ගැටලු සාගත භාවයක් ඇති වුවොත් ඒ පිළිබඳව පැකිලීමකින් තොරව විමසීම් සිදු කරන්නට කියලා. ඒ මොකද ඔබ මේක පටලවා ගත්තොත් බොහෝසෙම ඔබට ඒ තුලත් අකුසලයක් ඇති වෙනවා. මොකද මේ සැකය කියන එක ධර්මයේ පිළිබඳව සැකයක් උනගා ගත්තොත් ඒකත් දීවර ධර්මතාවයක් අකුසලයක් බවට පත් වෙන්නට ඉඩ කඩ තිබෙන නිසා. තමන් ධර්මය පිළිබඳව විමසා බැලීම කියන එක අකුසලයක් නොවුනත් සැක කිරීම ඒක එහෙම වෙන්න පුළුවන්ද කියලා තමන්ගේ සැකය නිවැරදි කරගන්නේ නැතුව විමසලා බලලා ඒක තහවුරු කරගත්තේ නැතිනම් ඒක සැකයක් විදිහට පිළිහිටියොත් ඒක නීවරණයක් බවට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා මේක ඊටාම සියුම් ධර්මයක්. නිසා ඊටාම සියුම් අපි මේ තේරුම් අරගෙන මනමින් මේ ධර්මයේ ප්‍රයෝජන ලබා ගන්නට ඕනේ. ඒ තමයි අපිට දෙන්න තියෙන අවවාදයේදී මේ කාරණය ඔබට පැහැදිලි කරන්න යෙදුනේ වෙන යමක් නිසා නෙවෙයි. නිරන්තරයෙන් අපි මේ භාවයන් තුළ සැරිසරුවා ඒ භාවයන් තුළ කොතෙක් සැරිසරුවත් අපිට මේ සිදු කරගන්නට තිබුණු කාරණේ අපි සිදු කරගත්තේ නැති නිසා මතු භවයන් දක්වා අපි මේ කර්මයන්ගේ විපාකය අරගෙන යනවා. ඒක අපිට උරුම වූ දෙයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දැක්ුවේ කම්මස්ස ඕම්හි කම්ම දහයාදෝ කම්ම යෝනි කම්ම බන්දු කියන ආකාරයෙන් මේ දේශනාව කළේ අනේ නිසා. නිසා ඔබට පැහැදිලි වශයෙන්ම මේ කෙටි කාලයක් තුළ මම පැහැදිලි කරන්න යෙදුනේ එසේ මේ කර්මයෙන් අපිට ගැලවීමක් තිබෙනවා. ඒතර එහෙම තමන් එක තේරුම් අරගෙන ඒ කර්මයෙන් ගැලවෙන්න තිබෙන ඒ මාර්ගඵල චිත්තයන් අවබෝධයටපත් කරගත්තේ නැතිනම් ඔබට කිසිදාත් මේ කර්මයෙන් ගැලවීමේ ක්‍රමවේදයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේක බුද්ධ ශාසනයක් තුළ පමණයි සිදු කරන්න පුළුවන් වෙන්නේ. බුද්ධ ශාසනයකින් තොරව අන් කිසිදු කාල සීමාවක් කිසිදු ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙකුට මේ කාරණය පැහැදිලි වෙන්නේ නැහැ, පැහැදිලි කරන්නට බැහැ. ඒක තමයි සම්මා සම්බුදු කෙනෙක්ම ලෝකයට පහළ වෙන්නේ. ඒ පහළ වෙලා මේ ලෝකේ පවතින යථාභූත ස්වභාවය යථාර්ථය දේශනාවට පත් කරන්නේ. ඒ නිසා දේශනාවේ දක්වනවා බුදු කෙනෙක්ගේ පහළ වීම අන් කිසිදු කාරණාවක් සඳහා නෙවෙයි. අට්ඨකරා තීපදා සම්බුද්ධ ප්‍රකාශිතා කියලා. අකුරු 8කින් යුක්ත වූ වචන තුනක් වන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය ප්‍රකාශ කිරීම සඳහා තමයි සිළු බුදුවරුන් පහළ වෙන්නේ. එනම් ඒකේ විද්‍යාව පහළ කරගන්න විද්‍යාව භාවිතා කරන හැටි විද්‍යාව ලෝකයට හෙළි කරන්න තමයි බුදුවරුන් පහළ වෙන්නේ. නමුත් මේ විද්‍යාව ලෝකයේ පවතින සදාකාලික වූ සත්‍ය යථාර්ථය. නමුත් ඒක දකින්න බෑ, ඒක දැනගන්නට බෑ. ඒ මොකද පැහැදිලිව ඔබට තේරෙන්න ඕන දේශනාව තුළ පැහැදිලි කරා ඒ සත්‍ය සසරේ ගමන් කරන්න අවස්ථාවේ බහුතරයක් සිද්ධ කරන්නේ අකුසල්. ඒ අකුසලයේ ස්වභාවයෙන් තමයි ඒ අකුසල සිදු වෙනකොට සිතේ එකඟතාවයක් පවතින්නේ නැහැ. ඒ හේතු කරගෙන ඔවුන්ට මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ විද්‍යාව පහළ වෙන්නේ කා තුළද? විද්‍යාව පහළ වෙන්නේ එකඟ වූ සිතක් තිබෙන කෙනාට. අනේ නිසා මේ එකඟ වූ සිත කිව්වේ සමාධිය, එහෙම නැත්නම් ධානය චිත්තය කියලා අපි ධර්මයේ තුල හඳුන්වනවා. අනේ සමාධි සිතක් නැති කෙනාට අපි මේ දේශනා කරන්නා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධයටපත් වෙන්නේ නැහැ. අනේ නිසා තමයි මේ ලෝකයේ එවන් සමාධි චිත්තයන් යමෙක් ගොඩනගා ගත්තත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා නැතිව යම් කිසි කෙනෙකුට මේ ආකාරයෙන් යථාභූත ඥානය පහළ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙරත් එතේ සීලයෙන් බලවත් වෙච්ච අය හිටියා, සමාධියෙන් බලවත් වෙච්ච අය හිටියා. නමුත් ඒ අය තුළ ප්‍රඥාව දියුණු වෙලා තිබුණේ නැහැ. ඒ හේතුවෙන් ඔවුන්ට මේ යථාභූත ඥානය පහළ වුණේ නැහැ. ඒ නිසා ඔබ තේරුම් කරගන්න ඔබට මහත් වූ භාග්යක් උදා වෙලා තිබෙනවා මේ සම්මා සම්බුද්ධ ශාසනය. ඒ මොකක්ද ඔබට මෙන්න මේ ලෝකයෙන් ගැලවෙන්නට සදාකාලික වූ සැපයටපත් වෙන්නට මාර්ගය තවමත් තිබෙනවා. ඒ බුද්ධ ශාසනය තාමත් පරිහානියටපත් වෙලා අන්තර්ධානයටපත් වෙලා නැහැ. ඒ මාර්ගඵලලාභී මාර්ගඵල ලබා ගැනීමේ ක්‍රමවේදයන් දේශනා කරන්නා වූ උත්තමයන් මේ ලෝකයේ තවත් වාසය කරනවා. ඒ නිසා මහන්සේලාගේ ඒ
අනුශාසනාවන් ශ්‍රවණය කරලා ඒ අනුකූලව ඔබටත් මේ මාර්ගඵල අවබෝධයන් ළඟා කර ගන්නට තමයි අපත් මේ ආකාරයෙන් දේශනාවන් පවත්වන්නේ. ඒ නිසා ඔබ හොඳින් තේරුම් කර ගන්නට ඕන බුද්ධ ශාසනයේ තිබෙන්නේ අපේ ලෞකික සැප ලැබමින් මේ ලෝකයේ තිබෙනා වූ දුක්ඛ ස්වභාවයන්ගෙන් අත මිදලා යම් ආකාරයකින් සැපසහගත වාසය කිරීමක් සඳහා නොවේ. ඒ නිසා අපට ඒ ලෝකෝත්තර මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම සඳහා තමයි සම්මා සම්බුද්ධවරු ලෝකේ පහළ වෙන්නේ. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕන නිරන්තරයෙන් ඔබ මේ කුසල් දියුණු කර ගැනීමේ කාර්යයක නිරත වෙලා එසේ ඒ කුසලයේ බලවත් භාවය වූ ලෝකෝත්තර මාර්ගඵල අවබෝධයන් සිදු කර ගැනීම සඳහා මේ සියලුම කුසල ධර්මතාවයන්ගේ නම් මේ ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම දානය කිරීම ආදී කොට ඇත්තා වූ මේ සියලු කුසල ධර්මතාවයන් හේතු කරගෙන ඒ උතුම් වූ නිර්වාණ ශාන්තියටපත් වීමේ මඟඵලලාභී සඳහා මේ කුසලයන් පාරමිතාවක් බවටම පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරගන්නවා. දෛසේ කල්පනා කරගනිමින් එසේ ඒ දායකත්වයේ දරන්නට යෙදුණු සීල පින්වතුන් කල්පනා කරන්නට ඕනේ අද දවසේ මෙම ධර්ම දානය සඳහා දායකත්වයේ දරන්නට යෙදුණු ඒ ගාල්ල බද්දේගම පදිංචි චන්දා රත්නායක එවැගේම ගාල්ල වක්කල්ල පාරේ පදිංචි ශාන්ති සේනානායක මාතර වැලිගම පදිංචි සංජීව කාවින්ද ගාල්ල කලේගාන පදිංචි ශශිකලා චතුරානි යන උපාසක පාසිකාවන් තමයි අද මේ දායකත්ව ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දැරීම සිදු කර තිබෙන්නේ. ඉතින් මේ සියලු දෙනා කල්පනා කරන්නට තිබෙන්නේ තමන් විසින් උතුම් වූ පුණ්‍ය කර්මයක් සිදු කර ගන්න දෙදුනා. ඒ පුණ්‍ය කර්මයේ කුසල ජනිත වූ කුසල බලයන් ඒකාන්ත වශයෙන් තම තමන්ටත් තම තමන් හැදුවැඩු දෙමාපියන් ගුරුවරයන් ඥාතීන් හිතයිශීල ඇතුළු කොට එසේ ඒ පින් අනුමෝදන් වීමේ ශක්තියත් ආව සිල් දෙනාටත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිර්වාණ ශාන්ති පිණිසම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා සියල්ලන්ට වහවහා ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරමින් උතුම් නිර්වාණයටපත් වීම පිණිසම මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වෙත්වා කියන කල්පනා පිළිසිත කරගෙන එසේ අපට නොපෙනෙනා වූවත් අල්පේශාක මහේශාක ආදී වශයෙන් වාසය කරන්නා වූ දෙවි දේවතාවුන් ඇතුළුව මේ භූමියේ වාසය කරන්නා වූ මාත දෙවියන් වෘක්ෂයේ වාසය කරන වෘක්ෂ දෙවි දේවතාවුන් ඇතුළුවට පින් අනුමෝදන් වීමේ ශක්තිය ඇත්තා වූ සියලුම සත්‍යෝමින් පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් ඒ අය සුඛී සුවපත් භාවයන් ලැබමින් ප්‍රාර්ථනීය විදිහට උතුම් නිර්වාණයෙන් සැනසෙන්නට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු වෙලා කවුරුත් සියල්ලෝ ඥාති දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මම් පරන්ති. දහම්නෙත TV මුලා වුනෙත් විව්‍ර කරන්නට කාලයයි මේ.